අයිබුවන් ආදරණීය දුවේ පුතේ. අපි අද දවසේ සාකච්ඡා කරන්න යන්නේ ඔයාලත් එක්ක ඌව පළාත් 2018 අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රය. දන්නවා මේ වෙනකොට අපි වාර විභාග ප්‍රශ්න පත්‍ර කීපයක් සාකච්ඡා කරලා අවසానයි. ඉතින් ඔයාලට නේද මේවා නැවත නැවත නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ අපි මේ වීඩියෝ එක තුලින් ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් 2018 වර්ෂයේ අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රය ඉදිරිපත් කරපු අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි දන්නවා ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය අපේ දරුවෝ දන්නවා දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රය MCQ ප්‍රශ්න 40ක් තියෙන. ඒ වගේම තමයි සෙකන්ඩ් පේපර් එකේ පළවෙනි අනිවාර්ය ප්‍රශ්නය ව්‍යාපාර කොටසට දාලා ප්‍රශ්න 3ක් ඔයාලට ලැබෙනවා. එකකින් කැමති ප්‍රශ්න දෙකකට පිළිතුරු සපයන්න පුළුවන්. ඒ වගේම තමයි ගිණුම්කරණයට අදාළ ප්‍රශ්න 3ක් ලැබෙනවා. ඒකිනුත් ඔයාලට කැමති ප්‍රශ්න දෙකකට පිළිතුරු සැපීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි මුලින්ම MCQ ප්‍රශ්න පත්‍රය තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ. හරි. වඩාත් ගැළපෙන පිළිතුර තමයි තෝරගන්න තියෙන්නේ. බලන්න ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වර්ෂ අවසාන ඇගයීම 2018 1 සිට 40 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු 4ක් ඇත. වඩාත් ගැළපෙන පිළිතුරු තෝරා එම අංකවලට එම අංක ඔබට සපයා ඇති පිළිතුරු පත්‍රයේ ලකුණු කරන්න. හරි. ඉස්සලාම නේද පේපරේ ගත්ත ගමන් ගොඩක් වෙලාවට ඉන්ස්ට්‍රක්ෂන් ටික කියවන්න. හරියට මොකද්ද කරන්න තියෙන්නේ? කොටු කොලයක් ලැබිලා තියෙනවා නම් පිළිතුරු කොලයක් ලැබිලා තියෙනවා නම් ඒකට නේද? ඒකේ නිවැරදි පිළිතුර කොහොමද ලකුණු කරන්න කියන එක. පහත සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්න අංක 1 සිට. හරි. බලන්න මන්න ප්‍රශ්න 40 පළවෙනි ප්‍රශ්න කීපය ගොඩක් වෙලාවට සෙකන්ඩ් පේපර් එකේ වගේම තමයි කේස් ස්ටඩි එකක් දීලා පොඩි සිද්ධියක් දීලා තමයි ප්‍රශ්න කීපයක් අහන්නේ. බලන්න 1 සිට 6 දක්වා ප්‍රශ්න මේ වෙනකොට ඔයාලට පේනවා. ඒ වගේම තමයි 7 සිට 13 දක්වා ප්‍රශ්න ටික. ඊට පස්සේ 14 සිට 19 අපි දන්නවා ප්‍රශ්න අංක 16 වෙනකන් ගොඩක් වෙලාවට එන්නේ ව්‍යාපාර කොටසට අදාළව ප්‍රශ්න 16ක් තමයි එන්නේ. නමුත් වාර විභාග ප්‍රශ්න පත්‍රවල ඒක වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි O level paper එකේ පළවෙනි ප්‍රශ්න 16 එන්නේ ව්‍යාපාර කොටසටත් ඉතුරු ප්‍රශ්න 24 එන්නේ ගිණුම්කරණයට අදාළවත්. මෙන්න බලන්න එතකොට ප්‍රශ්න ටික සියල්ල තියෙනවා මේ විදිහට 29 දක්වා තියෙනවා. ඒ වගේම 30 සිට 34 දක්වා වගේම අවසාන ප්‍රශ්න කීපය බලන්න 36 37 38 39 සහ 40 ඒක දෙන්නේ මූල්‍ය ප්‍රකාශන වලට අදාළව ශේෂ පිරික්සුමක් දීලා ශේෂ පිරික්සුම තුලින් තමයි මේ ප්‍රශ්න ටික අහන්නේ ඔයාලගේ. හරි. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. 1 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු 4ක් වඩාත්ම ගැළපෙන පිළිතුර තෝරාගෙන මංක ඔබට සපයා ඇති පිළිතුරු පත්‍රයේ ලකුණු කරන්න කියලා කියනවා. හරි. පහත සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්න අංක 1 සිට 4 දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. මිනිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 11 වන ශ්‍රේණියේ ඉගෙන ගන්නා උදේශා උදෑසන ආහාර නොගෙන පාසලට පැමිණීම නිසා උදේ රැස්වීමේදී අසනීප වීම හේතුවෙන් රජයේ රෝහලට ත්‍රිරෝද රථයකින් ගෙන යන ලදී. අන්න දැන් උදේට ආහාර ගන්නේ නැතුව කෑම කන්නේ නැතුව පාසලට ගිහිල්ලා එයා අසනීප වෙලා ත්‍රිරෝද රථයකින් රජයේ රෝහලට ඇතුළත් කරලා තියෙනවා. මෙම සිද්ධියට අදාළ උදේශාගේ මූලික අවශ්‍යතාවයක් වන්නේ බලන්න පුතේ මූලික අවශ්‍යතාවය මොකක්ද මේකේ අවශ්‍යතාවය? දැන් මෙයා මූලිකම අවශ්‍යතාවය තමයි මෙයා ආහාර ගන්න නැතුව ගිහිල්ලා තමයි අසනීප වෙලා තියෙන්නේ. එහෙනම් මූලික අවශ්‍යතාවය ඊටා පැහැදිලි. මොකක්ද අවශ්‍යතාවය පුතේ? ආහාර නේද? හරි. එහෙනම් අවශ්‍යතාවය අපි ගන්නවා නිවැරදි පිළිතුරාංක 2 ආහාර. හරි. බලමු අපි දෙවෙනි එක. මෙහි සඳහන් රෝහල අයත් වන ව්‍යාපාර සංවිධානය වන්නේ රාජ්‍ය සංස්ථාවකේ සංස්ථාපිත සමාගමකේ සේවා සපයන දෙපාර්තමේන්තුවකටය හවුල් ව්‍යාපාරයකටය. දැන් අපිට ගන්න බෑ පුතේ හවුල් ව්‍යාපාර ගන්න බෑ. සංස්ථාව ගන්නත් සංස්ථාපිත සමාගමක් වෙන්නත් බෑ. රාජ්‍ය සංස්ථාව වෙන්නෙත් නැහැ. රෝහල් කියන්නේ දෙපාර්තමේන්තුව යටට තමයි යත් වෙන්නේ. එහෙනම් දෙපාර්තමේන්තුව කියන්නේ අත්‍යවශ්‍ය සේවා සම්පාදනය. ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සම්පාදනය සඳහා යොදාගන්නේ මෙන්න මේ කියන දෙපාර්තමේන්තුව. ඒතකොට ඒක සේවා සපයන දෙපාර්තමේන්තුව. පිළිතුරු අංක 3 දෙපාර්තමේන්තුව වලින් ගොඩක් වෙලාවට කරන්නේ මහ ජනතාවට සේවය සපයන එක. නේද? අත්‍යවශ්‍ය සේවා රෝහල්, ඒ කියන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය ඔන්න වගේ අත්‍යවශ්‍ය සේවා තමයි සම්පාදනය කරන්නේ මේ දෙපාර්තමේන්තුව වගේ. තුන්වෙනි එක බලමු. ත්‍රිරෝද රථය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ සේවාවක් සපයයි, භාණ්ඩ නිෂ්පාදනය කරයි, සුබ සාධනයක් ඉටු කරයි,
ත්‍රිරෝද රථය ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. හරි. මේ කියන්නේ නිවැරදි ප්‍රකාශය. ත්‍රිරෝද රථය කියලා කියන්නේ අපේ මොකක්ද? සේවයක්. ප්‍රවාහනය කියන සේවය සපයන්නේ ත්‍රිරෝද රථය මගින්. දැන් මෙයා ත්‍රිරෝද රථයකින් තමයි රජයේ රෝහලට අරගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ත්‍රිරෝද රථය කියන්නේ පුතේ පැහැදිලි එක මොකක්ද? සේවයක්. ප්‍රවාහනය කියන සේවය තමයි සපයන්නේ. එහෙනම් පිළිතුරු අංක 1 සේවාවක් සපයයි. ප්‍රශ්න අංක 4 මිනිපුර මහාවිද්‍යාලය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය කුමක්ද? ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශේ. දැන් විද්‍යාලය කියන්නේ ලාභ අරමුණෙන්ද කටයුතු කරන්නේ නැහැ. අධ්‍යාපනය කියන සේවය සුබ සාධනය කටයුත්ත තමයි ඉටු කරන්නේ. එහෙනම් ලාභ අරමුණු කරගත් ගන්න බෑ පුතේ. පළවෙනි පිළිතුර ගන්න බෑ. දෙවෙනි එක ලාභ අරමුණු කරගත් රාජ්‍ය අංශේ ඒක ගන්නත් බෑ. තුන්වෙනි එක සුබ සාධනය පදනම් කරගත් පෞද්ගලික අංශේ. දැන් විද්‍යාලය කියන්නේ පෞද්ගලික අංශයේද? මිනිපුර මහාවිද්‍යාලයේ පෞද්ගලික පාසලුත් තියෙනවා. නමුත් මෙතන සඳහන් වෙන පාසල කියන එක පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක් නෙවෙයි. සුබ සාධනය පදනම් කරගත් රාජ්‍ය අංශයේ ව්‍යාපාරයකි. සුබ සාධනය පදනම් කරගත් රාජ්‍ය අංශයේ ව්‍යාපාරය තමයි මේ මිනිපුර මහාවිද්‍යාලය කියන එක. හරි. මෙන්න බලන්න පුතේ. සිද්ධියක් දීලා ප්‍රශ්න 4 අහලා තිබ්බේ. සිද්ධියට අදාළව තමයි මේ ප්‍රශ්න 4. නේද? ඒ නිසා සිද්ධිය හරියට තේරුම් ගත්තොත් තමයි මේ ප්‍රශ්න 4ට නිවැරදිව පිළිතුරු සපයන්න පුළුවන් වෙන්නේ. හරි. අපි බලමු පස්වෙනි ප්‍රශ්නේ. ව්‍යාපාරයක ඇල්මැති පාර්ශවයන් නීතිීරුවේද ඔවුන් ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දැක්වීමේ අරමුණු බීතීරුවේද දැක්වේ. හරි. අපිට ගලපන්න තියෙන්නේ අයිතිකරු බලන්න පුතේ. කීර්තිනාමයක් ලබා තිබේද? මොකද මේ කීර්තිනාමය? හොඳ නම ව්‍යාපාරේ. පාරිභෝගිකයා අතර තියෙන ව්‍යාපාරයේ හොඳ නමට තමයි අපි කියන්නේ කීර්තිනාමය. ගුඩ්විල් කියලා අපි කියනවා. නේද? එහෙනම් මේ කීර්තිනාමය ගැන සැලකිලිමත් වෙනවා කවුද? අයිතිකරු. එහෙනම් කිව්. කළමනාකරුවන්ගේ තීරණ සාර්ථකද? අන්න කළමනාකරුවන් බලන්නේ එයාලා තමයි ව්‍යාපාරයේ තීරණ ගන්නේ. ඒ තීරණ සාර්ථකද කියලා බලනවා කළමනාකරුවන් ව්‍යාපාරයේ කෙරේ උනන්දුවක් දක්වන. එතකොට R සේවකීන් රැකියාව සුරක්ෂිතද? නේද? සේවකයන්ට වෙන මොකුත් අවදාළ වෙන්නේ නැහැ. රැකියාව තමන්ගේ රැකියාව සුරක්ෂිතයිද? මට මේ ආයතනයේ දිගටම වැඩ කරන්න පුළුවන් වේද? ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වෙනවා මොකක්ද? සාධාරණ මිලක්ද මෙයා අය කරන්නේ නේද? මේ භාණ්ඩවලට හෝ සේවාවලට සාධාරණ මිලක් අය කරනවද කියලා දැනගන්න අන්න ගනුදෙනුකරුවන් ව්‍යාපාරයේ කෙරෙහි උනන්දුවක් දක්වන. එහෙනම් QRSP. හරි නේද? පිළිතුරු අංක 2 QRSP. මේ විදිහට දාගන්න. එතකොට ලේසි පිළිතුර හොයාගන්න. මතකෙන් කරන්න ගියොත් වැඩේ පැටලෙන්න පුළුවන්. ඒ නිසා මේ විදිහට නිවැරදි පිළිතුර දාගත්තා QRSP. පිළිවෙලින් බලන්න. එතකොට ලේසි. හරි. 6 වෙනි ප්‍රශ්නේ. පහත සඳහන් ව්‍යාපාර පරිසර සාධක ඇසුරෙන් ආර්ථික පරිසරයට පමණක් ඇතුළත් වන පිළිතුර අයවැය ප්‍රතිපත්තිය පුතේ ආර්ථික පරිසර සාධකයක් නෙවෙයි. නීති රීතිත් ආර්ථික පරිසර සාධකයක් නෙවෙයි. පළවෙනි එක ගන්න බෑ. ආදායම් ව්‍යාප්තිය අවදමනය ඩිජිටල් තාක්ෂණය. ඩිජිටල් තාක්ෂණය කියන්නේ තාක්ෂණික පරිසර සාධකයක්. ඒක ගන්නත් බෑ. පොලි අනුපාතයේ ආයෝජනය තරඟකාරීත්වය. තරඟකාරීත්වය කියන්නේ වෙනත් බාහිර බලපෑමක් නේ. ඒක ආර්ථික පරිසර සාධකයක් නෙවෙයි. අන්න පුද්ගල ඉතුරුම් වැටුප් මට්ටම ආයෝජනය. හරි නේද? පුද්ගල ඉතුරුම් වැටුප් මට්ටම. ඒ කියන්නේ ආදායම් බෙදීලා යන විෂමතාවය අපි කියනවා නේද? වැටුප් මට්ටම ආයෝජනය. ඉතුරුම් වැඩි වුණාම මිනිසුන්ගේ ආයෝජන වැඩි වෙනවා. ඒකත් ආර්ථික පරිසර සාධකයක්. එහෙනම් පිළිතුරු අංක 4 නිවැරදි. පුද්ගල ඉතුරුම් වැටුප් මට්ටම ආයෝජනය. 7 වෙනි ප්‍රශ්නේ. පහත ප්‍රකාශන අතුරින් සමූපකාර සමිතියක ලක්ෂණයක් මෙන්ම වාසියක්ද වන්නේ? අන්න සම්පකාර සමිතියක ලක්ෂණයක් මෙන්ම වාසියක්. අපි කතා කරලා තියෙනවා විශේෂ ලක්ෂණයක් සම්පකාර සමිතිවල මොකක් තියෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තියෙනවා නේද? එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම තමයි ලක්ෂණයකුත් වෙනවා වාසියකුත් වෙනවා. ඒ වාසියක් වෙන්නේ හැමෝගෙම අදහස් වලට ගරු කරනවා. ඒකනේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා. එහෙනම් පුතේ සම්පකාරවල සමුපකාර සමිති කියන ව්‍යාපාර සංවිධාන විශේෂයේ තියෙන විශේෂම ලක්ෂණය තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. හරි. පිළිතුරු අංක 1 ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. 8 වෙනි එක බලන්න.
තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනයක් නොවන්නේ කුමක්ද? ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබීම, නීතිමය පිළිගැනීමක් ලැබීම, බැංකු ණය ලබා ගැනීමේ පහසුව, නෛතික පුද්ගල භාවයක්. අන්නේ නම් අපි දන්නවා ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරාට, නාමය ලියාපදිංචි කරාට කවදාවත් නෛතික පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ. නේද? ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් නම් පවත්වාගෙන යන්නේ ව්‍යාපාර නාමය ලියාපදිංචි කළ යුතුයි අනිවාර්යයි. නමුත් ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කරාට නෛතික පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ දරුවනේ. මොකද්ද නෛතික පුද්ගල භාවය කියලා කියන්නේ? ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතු වල යෙදීමේ හැකියාව. දැන් ඒක පුද්ගල ව්‍යාපාරයකට බෑ ව්‍යාපාරයේ නමින් නීතිමය කටයුතු වල යෙදෙන්න. එහෙනම් ඒක පුද්ගල ව්‍යාපාරයක් නීතිමය කටයුතු වල යෙදෙන්න ඕනේ අයිතිකරුවාගේ පෞද්ගලික නමින්. දැන් උදාහරණයක් විදිහට හිතන්න බැංකු ණයක් ගැනීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාහනයක් ගැනීම වෙන්න පුළුවන්. ඒ වගේ නීතිමය කටයුතු වලදී ව්‍යාපාරයේ නම පාවිච්චි කරන්න බෑ. අයිතිකරුගේ පෞද්ගලික නමින් තමයි කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. එහෙනම් අපි කියනවා නෛතික පුද්ගල භාවයක් ලැබෙන්නේ නැහැ කවදාවත් නාමය ලියාපදිංචි කරාට. එහෙනම් පිළිතුරු අංක 4. මේක අහන්නේ ප්‍රයෝජනයක් නොවන්නේ. ප්‍රශ්න අංක 9. බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමෙන් පමණක් ලබාගත හැකි ප්‍රධානතම වාසිය වන්නේ. හරි බලන්න බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමෙන් පමණක් ලබාගත හැකි නිත්‍ය නියෝග ක්‍රියාත්මක කරන්න පුළුවන්, ප්‍රේෂණ රැස් කරවා ගන්න පුළුවන්. ඒක අනිත් ගිණුම් වලටත් පුළුවන්. නිත්‍ය නියෝග කියලා කියන්නේ අපි මාසපතා ගෙවිය යුතු වියදමක් අපේ account එකෙන් අඩු කරලා ගෙවන්න කියලා අපි බැංකුවට නියෝග කරනවා. අපි ඒකට කියන්නේ පුතේ නිත්‍ය නියෝග. ඊට පස්සේ ප්‍රේෂණ කියන්නේ අපේ ගිණුමට ලැබෙන්න තියෙන ආදායම අපේ account එකට ලබා ගන්න පුළුවන්. හැබැයි පුතේ ජංගම ගිණුමක් ආරම්භ කරොත් විතරයි බැංකු අයිරා පහසුකම ලබා ගන්න පුළුවන් වෙන්නේ. බැංකු ණය කියන එකත් ලබා ගන්න පුළුවන් ඕනම ගිණුමක් ආරම්භ කරොත්. නමුත් බැංකු අයිරා පහසුකම මොකද්ද මේ බැංකු අයිරා පහසුකම? මේ ජංගම ගිණුමක් ආරම්භ කරන්නෙත් මෙන්න මේ කියන විශේෂ පහසුකම ලබා ගන්න. එහෙනම් පුතේ බැංකු අයිරාව කියලා කියන්නේ අපේ account එකේ සල්ලි නැතත් යම් සීමාවක් දක්වා චෙක් නිකුත් කරන්න බැංකුව ලබා දෙන අවසරය. මේක తాවකාලික ණය පහසුකම. මෙහෙම account එකේ සල්ලි නැති වුණත් අපි චෙක් නිකුත් කිරීම නිසා අපේ හර පැත්තට වඩා බැංකු ගිණුමේ බැර පැත්ත වැඩි වෙලා බැර ශේෂයක් තමයි ලැබෙන්නේ. ඒක ව්‍යාපාරයේ වගකීමක් ගෙවිය යුතුයි. පොලියකුත් එක්ක ගෙවිය යුතුයි. එහෙනම් පිළිතුරු අංක 3 විශේෂම වරප්‍රසාදයේ බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමෙන් පමණක් ලබාගත හැකි වාසිය තමයි බැංකු අයිරා පහසුකම ලබාගත හැකි. හරි ප්‍රශ්න අංක 10. ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි අමල් මහජන බැංකුවේ ජංගම ගිණුමක් හිමි කමල්ට රුපියල් 75000ක චෙක් පතක් ලබා දෙයි. කමල් එම චෙක් පත තම ගිණුමේ තැන්පත් කරයි. මෙම චෙක් පතේ අනකරු අනලදු පිළිවෙලින් දැක්වෙන. හරි. අපි දන්නවා පුතේ අනකරු චෙක් පතට සම්බන්ධ පාර්ශව 3යි. අනකරු ඒ වගේම තමයි අනලදු ආදායකයා. මේ හැම ප්‍රශ්නකින්ම ඔයාලා මේවා තේරුම් ගන්න හරියට. මම පැහැදිලි කරනවා අනකරු අනලදු ආදායකයා. අපි තුන්දෙනා ගැනම කතා කරමු. අනකරු අනේ කරන එක්කෙනා. කවුද අනේ කරන්නේ? ජංගම ගිණුම් හිමියා නේද? මොකක්ද අනේ කරන්නේ? මගේ account එකෙන් මෙච්චර ගාණක් මෙයාට ගෙවනු කියලා නේද? චෙක් එකේ අවසාන වාක්‍ය ඉවර වෙන්නේ ගෙවනු කියන ප්‍රත්‍යයෙන් නේද? විධානයක් කරන්නේ අනකිරීමක් කරන්නේ. එහෙනම් අන්න අනකරු කවුද මේ චෙක් එක ලියන්නේ? ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි අමල්. අන්න පුතේ අමල් තමයි කවුද එතකොට? අනකරු. අමල්. අනලදු. අමල්ගේ අනය ලබන පාර්ශවය තමයි අනලදු වෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම ගොඩක් වෙලාවට පුතේ අනලදු වෙන්නේ වාණිජ බැංකුව. අපි වාණිජ බැංකුවටනේ ජංගම ගිණුම් හිමියා විසින් නියෝගය කරන්නේ මගේ account එකෙන් මෙච්චර ගාණක් අඩු කරලා මේ අදාළ ආයතනයට හෝ පුද්ගලයාට ගෙවන්න කියලා. එහෙනම් වාණිජ බැංකුව තමයි හැම වෙලාවෙම පුතේ මොකක්ද? අනලදු. ඒ කියන්නේ ජංගම ගිණුම පවත්වාගෙන යන වාණිජ බැංකුව. චෙක් එක ඩිපොසිට් කරන එක නෙවෙයි. ජංගම ගිණුම පවත්වාගෙන යන කියන්නේ අනකරුගේ වාණිජ බැංකුව. දැන් අනකරු කවුද? අමල්. අමල්ගේ ගිණුම තියෙන්නේ කොහෙද? ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි. අන්න එහෙනම් අනලදු වෙන්නේ පුතේ ලංකා බැංකුව. ඔයාලට පටලන්න තමයි ওই බැංකු දෙකක් තියලා තියෙන්නේ. නමුත් එයා ඒක තැන්පත් කරලා තියෙන්නේ
හරි මහජන බැංකුවේ ජංගම ගිණුමක ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. දැන් අමල් නියෝගය කරන්නේ කාටද? එයාගේ ගිණුම පවත්වාගෙන යන වාණිජ බැංකුව. එහෙනම් ඒක මොකද්ද? ලංකා බැංකුව. කවුද ආදායකයා? මෙතන අහලා නැහැ. නමුත් ආදායකයා කවුද පුතේ? කාටද මේ චෙක් එක දෙන්නේ? කමල්ට දෙන්නේ. එහෙනම් චෙක් එකේ වටිනාකම ලබා ගන්නා පුද්ගලයාට තමයි අපි ආදායකයා කියන්නේ. ආදායකයා වෙන්නේ කමල්. අනකරු අමල්, අනලදු ලංකා බැංකුව. අමල් සහ ලංකා බැංකුව. හරි පිළිවෙලින් අහන්නේ අනකරු හා අනලදු, අනකරු අමල්, අනලදු වෙන්නේ ලංකා බැංකුව. පිළිතුරු අංක 3. ප්‍රශ්න අංක 11 ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කර තිබූ ජගත් අයත් මෝටර් රථය හසිත පදවාගෙන යාමේදී අනතුරකට භාජනය විය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණය කර තිබූ ජගත් අයත් මෝටර් රථය හසිත පදවාගෙන යාමේදී අනතුරකට භාජනය විය. මෙම සිද්ධියට අදාළ රක්ෂකයා හා රක්ෂිතයා කවුද පුතේ? රක්ෂකයා කියන්නේ අපේ ඉන්ෂුරන්ස් එක බාර ගන්නා ඉන්ෂුරන්ස් කම්පැනියට තමයි අපි රක්ෂකයා කියන්නේ. රක්ෂිතයා කියන්නේ අපි තමයි ඉන්ෂුරන්ස් එක ගන්න. අපිට තමයි අවදානම තියෙන්නේ අපේ වාහනේ හැප්පෙන්න පුළුවන්. අන්න එහෙනම් අවදානම තියෙන පාර්ශවයට අපි කියනවා පුතේ රක්ෂිතයා කියලා කියනවා. අපිට තමයි අවදානම තියෙන්නේ. හරි? එහෙනම් අන්න අපේ අවදානම බාර ගන්නා ඉන්ෂුරන්ස් කම්පැනි එකට අපි කියන්නේ රක්ෂකයා කියලා. එහෙනම් මේක අහන්නේ රක්ෂකයා හා රක්ෂිතයා. රක්ෂකයා පැහැදිලි ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව. හරි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ තමයි දාලා තියෙන්නේ. කාට අයත්ද? ජගත්ට අයත් මෝටර් රථය. එහෙනම් රක්ෂිතයා වෙන්නේ ජගත්. හැබැයි පදවගෙන ගිහිලා තියෙන්නේ හසිත මෙතනදී අදාළ වෙන්නේ නැහැ. ඉන්ෂුරන්ස් එක තියෙන්නේ කාගේ නමටද? ජගත්ගේ නමට. ජගත්ගේ තමයි වාහනේ නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ. එහෙනම් රක්ෂිතයා වෙන්නේ කවුද? ජගත්. එහෙනම් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ජගත්. පිළිතුරු අංක 1. මේව වැදගත් පුතේ රක්ෂකයා රක්ෂිතයා කියන ඒවා එහෙම. ඊට පස්සේ මේකේ තවත් පාර්ශවයක් තියෙනවා තෙවන පාර්ශවයේ රක්ෂණ කිවිසුමෙන් බලපෑමක් වන බාහිර දේපල හා ජීවිතවලට අපි කියනවා මොකක්ද? තෙවන පාර්ශවය කියලා නේද? වාහනේ ගිහලා හැප්පෙන්නේ පාරේ ගමන් කරන මගියෙක්ගේ. ඒතකොට මේ මගියා කියන්නේ තෙවන පාර්ශවය. නැත්තම් දේපලකට හානි වෙන්න පුළුවන් නේද? කඩේකට හානි වෙන්න පුළුවන්. ඒකත් එහෙනම් මොකද්ද? තෙවන පාර්ශවය. ඒතකොට වන්දි ගෙවි යුතු එයාලටත් අපේ ඉන්ෂුරන්ස් එකේ බලපෑමෙන්. ප්‍රශ්න අංක 12 පහත සඳහන් sannivedana මාධ්‍ය අතුරෙන් විද්‍යුත් මාධ්‍යයට පමණක් අදාළ පිළිතුර තෝරන්න. හරි අපි දන්නවා පුතේ sannivedana මාධ්‍යයන් තියෙනවා. මොනවාද sannivedana මාධ්‍යයන් තියෙන්නේ? ලිඛිත sannivedana මාධ්‍ය. ඊට පස්සේ වාචික. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරනවානේ වාචිකවනේ. යාළුවොත් එක්ක කතා කරලා තමයි පණිවිඩ හොමාරු කරගන්නේ. වාචික. ඊට පස්සේ විද්‍යුත් වර්තමානයේ ඉතා ජනප්‍රියයි. අන්තර්ජාලය Facebook නේද? WhatsApp, Viber මේ ඔක්කොම විද්‍යුත්. ඊට පස්සේ තව එකක් තියෙනවා සංකේත හා සංඥා කියලා. මාර්ග සංඥා පාසලේ බෙල් එක කියන එක නේද? බෙල් එක ගහන එකෙන් පීරියඩ් එකක් ඉවරුණා කියලා අපිට පණිවිඩයක් සපයනවා. නේ? එක්ක ඉන්ටර්වල් එක පටන් ගත්තා. නැත්නම් ඉන්ටර්වල් එක ඉවරයි. පාසල ඉවරයි. නේද? හරි. අන්න එහෙනම් පුතේ ලිඛිත වාචික විද්‍යුත් සංකේත හා සංඥා කියලා තමයි sannivedana. දැන් මේකේ අහන්නේ විද්‍යුත් මාධ්‍යයට පමණක්යි. විද්‍යුත් මාධ්‍යයට පමණක් අයිති බලන්න මොකක්ද? ලිපිය කියන්නේ ලිඛිත ඒක ගන්න බෑ. චක්‍රලේඛ කියන්නේත් ලිඛිත. දැන්වීම් පත්‍රය කියන්නේත් ලිඛිතයි. නමුත් ෆැක්ස් කියන්නේ අන්න විද්‍යුත් sannivedana මාධ්‍යයක්. එහෙනම් පැහැදිලි පුතේ පිළිතුරු අංක 1 ෆැක්ස්. ප්‍රශ්න අංක 13 ප්‍රවාහන මූලිකාංග අනුපිළිවෙලින් ගැලපූ විට නිවැරදි පිළිතුර වන්නේ ප්‍රවාහන මූලිකාංග අනුපිළිවෙලින් ගැලපූ විට නිවැරදි පිළිතුර වන්නේ පළවෙනි එක මාර්ගය මාධ්‍ය බලය පර්යන්ත මාධ්‍ය බලය පර්යන්ත මාර්ග මාධ්‍ය පර්යන්ත මාර්ගයේ බලය හරි මූලිකාංග පිළිවෙලින් තියෙනවා මාධ්‍ය මාර්ගය බලය සහ පර්යන්ත එනම් මාධ්‍ය මාර්ගය බලය පර්යන්ත පිළිතුරු අංක 4 මාධ්‍ය මාර්ගය බලය පර්යන්ත නේද? දැන් මේක ලොකුවට අහන්නේ නැහැ පිළිවෙලින් අහන්න නැති වෙන්න පුළුවන්. නමුත් නේද මාධ්‍ය මාර්ගය බලය පර්යන්ත මේ එකිනෙක මොකක්ද කියලා මතක තියෙන්න. මොනවාද මාධ්‍ය කියන්නේ? මොනවාද මාර්ගය කියන්නේ? ඒ වගේම තමයි බලය කියන්නේ මොකක්ද සහ පර්යන්තය කියන්නේ. හරි.
සිල්ලර වෙළඳාම හා තොග වෙළඳාම වෙන්කර හඳුනා ගන්නා ප්‍රධානතම නිර්ණායකය වන්නේ අන්න සිල්ලර වෙළඳාම හා තොග වෙළඳාම වෙන්කර හඳුනා ගන්නා ප්‍රධානතම නිර්ණායකය. අපි දන්නවා සිල්ලර හා තොග වෙළඳාම අතර ප්‍රධාන වෙනස තීරණය වෙන්නේ පුතේ මිලදී ගන්නාගේ චේතනාව. අවසාන පරිභෝජනය අරමුණින් නම් මිලදී ගන්නේ ඒක සිල්ලර වෙළඳාම. එතනින් එහාට ආයෙ නැවත විකිණීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි නැවත විකිණීමේ පරමාර්ථයෙන් මිලදී ගන්නවා නම් පුතේ ඒක මොන වෙළඳාමක්ද? තොග වෙළඳාමක් වෙනවා. එහෙනම් පැහැදිලි මේක යහන්නේ වෙන්කර හඳුනා ගන්නා ප්‍රධානතම නිර්ණායකය ගැනුම්කරුගේ චේතනාවයි. ඒ අනුව අපි දන්නවා නේද? අවසාන පරිභෝජනයට ගන්නවා නම් ඒක සිල්ලර, නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගන්නවා නම් ඒක තොග වෙළඳාම වෙනවා. හරි. ප්‍රශ්න අංක 15. ව්‍යාපාරයක අරමුණු තීරණය කිරීම හා අරමුණු ඉටු කර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම අයත් වන්නේ. නේද? මොකක්ද? ව්‍යාපාරයක අරමුණ තීරණය කිරීම හා අරමුණ ඉටු කර ගැනීමට සුදුසු ක්‍රියාමාර්ග ගැනීම අයත් වන්නේ අපි කියනවා මොකද්ද? ප්ලෑන් කරනවා. දැන් ගේ හදන්න කලින් අපි ප්ලෑන් එකක් නේද? වැඩේ කොහොමද කරන්න කියලා ඕනෑම දෙයක් කරන්න කලින් දැන් ඔයාලත් එහෙමයි ඔයාලගේ A9 කියන සිහිනයට යන්න ඔයාලා එක ප්ලෑන් කරන්න ඕනේ. මොකක්ද මං කරන්නේ? මගේ අරමුණ A9. ඒකට මම මොනවාද ගන්න ක්‍රියාමාර්ග? අරමුණ A9 කියලා ඉඳලා වැඩක් නැහැ. ඒකට මම මොකද්ද කරන්න ඕනේ? මං කොහොමද ඒ තැනට යන්නේ කියලා ඒ ක්‍රියාමාර්ග තීරණය කරන එකටත් අපි කියන්නේ මොකක්ද? සැලසුම්කරණය. හරි. එහෙනම් පිළිතුරු අංක 3 සැලසුම්කරණය. හරි. ප්‍රශ්න අංක 16 බලන්න. ව්‍යාපාරයේ භාණ්ඩ අලෙවිය සඳහා විවිධ උපක්‍රම භාවිතා කෙරේ. එවැනි උපක්‍රම අලෙවි මිශ්‍රයේ කුමන විචල්‍යයට ඇතුළත් වේද? ව්‍යාපාරයක භාණ්ඩ අලෙවිය වැඩි කරන්න. දැන් මේක මාකටින් නේ. දැන් මාකටින් වලදී අපි කතා කරනවා පුතේ. මාකටින් වලදී පාරිභෝගිකයා ආකර්ෂණය කරගන්න විවිධ දේවල් කරනවා. දැන් ඔයාලගෙත් එහෙම දැන් මේ වර්තමානයේ වෙළඳ පොලේ හිතන්න ඔයාලගෙන් නේද මේ භාණ්ඩය ඔයාලා වෙත භාණ්ඩය හෝ සේවාව ඔයාලා වෙත පිළිගන්වන්න විවිධ උපක්‍රම. එයාලගේ අලෙවිය වැඩි කරගන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. දැන් ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් යන ඕන තරම් නේද? ඒක ටිකක් නේද හැමෝම කරන දෙයක් නේ. නමුත් ඊට වඩා සමහර ලාවට ටවුන් එකේ ඇවිල්ලා නේද? අර සාම්පල් නොමිලේ දීලා ෆ්‍රී සාම්පල් දීලා නේද? එක එක ගේම්ස් වගේ තියලා නේද? ඒ වගේ අන්න වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන්. එහෙනම් පුතේ පැහැදිලි අලෙවිය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා විවිධ උපක්‍රම වලට අපි කියන්නේ මොනවා කියලාද? ප්‍රවර්ධනය කියලා කියනවා. පිළිතුරු අංක 3 ප්‍රවර්ධනය. අලෙවිය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා විවිධ උපක්‍රම. සුදුසු ආයෝජන මාර්ගයක් තෝරා ගැනීමේදී සලකා බලන ප්‍රධාන සාධක ඇතුළත් පිළිතුර. දැන් පුද්ගලයෙක් ගාව ඉතිරි කිරීමේ මුදල් තියෙනවා නම් ඉතුරු මුදල් ළඟ තියාගෙන ඉන්නේ නැතුව යම් ඵලදායී යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යොදවනවා නම් අපි ඒකට කියනවා ආයෝජනය කියලා. නම් ආයෝජන මාර්ග විවිධයි. ඉතිරි කිරීමේ ගිණුමක දාන්න පුළුවන්, ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න පුළුවන්, දීපල මිලට ගන්න පුළුවන්, කොටස්වල ආයෝජනය කරන්න පුළුවන්, භාණ්ඩාගාර බිල්පත් මිලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා පවත්වාගෙන යන්නත් පුළුවන්. ඔන්න ඔය වගේ විවිධ ආයෝජන මාර්ග අපි 11 ශ්‍රේණියේ අවසාන පාඩමේදී කතා කරනවා ආයෝජනය කියලා. එහෙනම් මෙන්න මේ සුදුසු ආයෝජන මාර්ගයක් මේ කියන විකල්ප ආයෝජන මාර්ග කිහිපයක් අතරින් සුදුසු ආයෝජන මාර්ගයක් තෝරගද්දි සලකා බලන ප්‍රධානම සාධක දෙකයි තියෙන්නේ. අනිවාර්යෙන් ප්‍රතිලාභ බලන්න ඕනේ අවදානම. ඊට අමතරව බලන්න එහෙනම් සුරක්ෂිත බව අරමුණ නේද? එහෙම නැත්නම් සුරක්ෂිත බව බලන්නත් පුළුවන්. හරි බලන්න පළවෙනි එක අරමුණ අවදානම ප්‍රතිලාභ. හරි. මේකේ තියෙන අරමුණ බලන්න ඕනේ. ඒ වගේම තමයි අවදානම සහ ප්‍රතිලාභ. දෙවෙනි එක බලන්න පුතේ පොලිය බලන්නේ. පොලිය කියන්නේ ප්‍රතිලාභය කියන එකනේ. අප සුරැකුම් ඒක ගන්නත් බැහැ අපිට. සුරක්ෂිත බව ප්‍රතිලාභ අවදානම ඒක ගන්නත් බැහැ. එහෙනම් අනිවාර්යෙන් බලන්න ඕනේ ආයෝජනයේ අරමුණ බලන්න ඕනේ. ඇයි අපි ආයෝජනය කරන්නේ? ඒ වගේම තමයි අවදානම බලනවා රිස්ක් එක නේද? කොච්චර රිස්ක් එකක් තියෙන සහ ප්‍රතිලාභ බලන. පිළිතුරු අංක 1 අරමුණ අවදානම සහ ප්‍රතිලාභ. හරි. ඔන්න ආයෝජන මාර්ගයක් තෝරගද්දි සලකා බලන සාධක. ප්‍රශ්න අංක 18.
ව්‍යාපාරයක් ආරම්භක දිනට ගිණුම් කරන සමීකරණය පහත සඳහන් පරිදි වේ. වත්කම් රුපියල් ලක්ෂ 2යිලු, හිමිකම 1,50,000යිලු, වගකීම් 50,000යි. පසුව අයිතිකරු රුපියල් 50,000ක ලීබඩු ව්‍යාපාරයට යෙදවිය. අයිතිකරු තමයි රුපියල් 50,000ක ලීබඩු යොදන්නේ ව්‍යාපාරය. ඉන්පසු ගිණුම් කරන සමීකරණය වන්නේ හරි. මෙන්න බලන්න. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. හරි. වත්කම කීයක් තියනවද? රුපියල් ලක්ෂ 2යි. ආරම්භක ශේෂය දාගමු අපි ලක්ෂ 2යි. හිමිකම තියෙනවා පුතේ 1,50,000යි. ඒ වගේම තමයි වගකීම් තියෙනවා 50,000යි. දැන් මොකද්ද ගනුදෙනු? අයිතිකරු රුපියල් 50,000ක ලීබඩු ව්‍යාපාරයට යොදලා අයිතිකරු තමයි 50,000ක ලීබඩු යොදලා තියෙන්නේ. එහෙනම් ලීබඩු කියන වත්කම වැඩි වෙනවා පුතේ කීයක්ද? 50,000යි. මේක යොදන්නේ ව්‍යාපාරයේ අයිතිකරු. එහෙනම් අයිතිකරුගේ හිමිකමත් වැඩි වෙනවා 50,000යි. අන්න ලීබඩු කියන වත්කම වැඩි වෙනවා 50,000යි. මේක අයිතිකරු යොදන්නේ පුතේ. ඒ නිසා අයිතිකරුගේ හිමිකමත් වැඩි වෙනවා 50,000යි. හරි. දැන් බලන්න වත්කම් කීයක් වෙනවද? 2,50,000යි. හිමිකම වැඩි වෙනවා කීයක් වෙනවද? ලක්ෂ 2ක් වෙනවා. වගකීම් 50,000යි. හරි. 2,50,000යි ලක්ෂ 2යි 50,000යි. හරි නේද? වත්කම් 2,50,000යි, හිමිකම රුපියල් ලක්ෂ 2යි, වගකීම් වල වෙනසක් නැහැ 50,000යි. පිළිතුර අංක 2. හරි. රුපියල් 50,000ක භාණ්ඩ තොගයක් ණයට විකිණීම පිළිබඳ නිවැරදි දිත්ත සටහන. 50,000ක භාණ්ඩ තොගයක් ණයට විකිණීම. හිතන්න දිත්ත බලපෑම. දිත්ත බලපෑම අනුව තමයි පුතේ දිත්ත සටහන තීරණය කරන්නේ. ණයට විකුණද්දි කවුද ඇති වෙන්නේ ව්‍යාපාරයට? ණයගැතියෝ කියන වත්කම ඇති වෙනවා. ඒ නිසා වත්කම් වැඩි වීම හර, ඒ නිසා ණයගැති ගිණුම හර, විකුණුම් කියන්නේ ව්‍යාපාරයට ආදායමක්. විකුණුම් කියන ආදායම වැඩි වෙනවා. ආදායම් වැඩි වීම බැර. ඒ නිසා විකුණුම් ගිණුම බැර වෙන්න ඕනේ. හරි. මෙන්න බලන්න එහෙනම් ණයගැති ගිණුම හර 50,000යි, විකුණුම් ගිණුම බැර 50,000යි. හරි. පිළිතුර අංක 3. ණයගැති ගිණුම හර 50,000යි, විකුණුම් ගිණුම බැර 50,000යි. ණයට විකිණීම ණයගැති ගිණුම හර, විකුණුම් ගිණුම බැර. ප්‍රශ්න අංක 20. ලංකා බැංකුවෙන් ලබාගත් බැංකු ණයකට අදාළව ගෙවන ලද රුපියල් 3,500ක පොලිය සටහන් කිරීමට අදාළ නිවැරදි දිත්ත සටහන. බැංකුවෙන් ණයක් අරගෙන ඒකට ගෙවන ලද පොලිය. බැංකු ණය පොලිය කියන්නේ පුතේ වියදමක්. එහෙනම් ඒකේ දිත්ත බලපෑම අනුව තමයි අපි දිත්ත ඕනෑම ගනුදෙනුවක දිත්ත බලපෑම අනුව තමයි දිත්ත සටහන තීරණය කරන්නේ. බැංකු ණය ගෙවනවලු පොලිය. බැංකු ණය පොලියනේ. තොර මුදල් අඩු වෙනවා පුතේ. ඒ නිසා මුදල් බැර. බැංකු ණය පොලිය කියන්නේ වියදමක්. වියදම් වැඩි වීම හැම වෙලාවෙම හර. ඒ නිසා බැංකු ණය පොලිය ගිණුම හර වෙන්න ඕනේ. බලන්න බැංකු ණය පොලිය ගිණුම හර 3,500යි, මුදල් ගිණුම බැර 3,500යි. හරි. එහෙනම් බැංකු ණය පොලිය ගිණුම හර, මුදල් ගිණුම බැර 3,500යි. පිළිතුර අංක 1. බලමු පුතේ ඊළඟ ප්‍රශ්නේ. ප්‍රශ්න අංක 21. පහත සඳහන් ලෙජර් ගිණුම් අතරින් බැර ශේෂයක් දක්නට නොලැබෙන ගිණුම වන්නේ. හරි. අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා පුතේ වත්කම් සහ වියදම් ගිණුම් වල හර ශේෂයන් තියෙනවා. හිමිකම්, වගකීම් සහ ආදායම් ගිණුම් වල බැර ශේෂයන් තියෙනවා. හැබැයි හිමිකම් අඩුවන ගනුදෙනු තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ගැනිලි වගේ. ගැනිලි වල හිමිකම් අඩුවන ගනුදෙනුවක්. ඒ නිසා ගැනිලි ගිණුමේ හර ශේෂයක් තියෙනවා. හරි. එහෙම දේවලුත් තියෙනවා. හරි. අපි සාමාන්‍යයෙන් මෙන් බලන්න. බැර ශේෂයක් දක්නට නොලැබෙන. බැංකු ගිණුමේ හර වෙන්නත් පුළුවන්, බැර වෙන්නත් පුළුවන්. ඇයි ඒ? බැංකු ගිණුමේ හර ශේෂයක් නම් වාසිදායක ශේෂයක්, බැර ශේෂයක් නම් ඒක බැංකු අයිරාවක්. ඒක වගකීමක්, බැංකු අයිරාව. ඒක ගන්න බෑ. මුදල් පොත. අන්න පුතේ. මුදල් පොත කියන්නේ අපි දන්නවා හර ශේෂයක් තියෙන. මුදල් ඍණ වෙන්න බෑ. මුදල් වල බැර ශේෂයක් එන්න බෑ. එහෙනම් ඒක තමයි පිළිතුර වෙන්න ඕනේ. මුදල් පොතේ හර ශේෂයක් හැම වෙලාවෙම තියෙනවා. නමුත් අනිත් ඒවත් බලමු.
ණය හිමි කියන්නේ වගකීමක්. එතකොට බැර ශේෂයක්. ලද පොලී කියන්නේ ආදායමක්. ඒකෙත් බැර ශේෂයක්. හරි. මේ බැංකු ගිණුමේ හර වෙන්නත් පුළුවන්, බැර වෙන්නත් පුළුවන්. හැබැයි පුතේ මුදල් පොත කියන්නේ හර ශේෂයක් පෙන්නුම් කරන ගිණුමක්. නේද? නැත්නම් මූලික පොතක්. මුදල් පොත මූලික පොතක් විදිහටත් කටයුතු කරනවා, ලෙජර් ගිණුමක් විදිහටත් කටයුතු කරනවා. අන්න එහෙනම් බැර ශේෂයක් දක්නට නොලැබෙන ගිණුම තමයි මුදල් පොත. ප්‍රශ්න අංක 22 භාග්‍යයාගේ ව්‍යාපාරයේ මූලික සටහන් පොත් කිහිපයක් A තීරුවේද ගනුදෙනු කිහිපයක් B තීරුවේද දැක්වේ. හරි. බලමු අපි ගලපන්න තියෙන්නේ මුදල් පොත. මේ බලන්න පුතේ මුදල් පොතේ සටහන් කරන නැත්නම් මේ පැත්තෙන් බලමු විකුණුම් වලින් ලද රුපියල් 20000ක චෙක් පත බැංකුවේ තැන්පත් කිරීම. අන්න විකුණුම් වලින් ලද රුපියල් 20000ක චෙක් පත බැංකුවේ තැන්පත් කරද්දී අපි දාන්නේ කොහෙටද? බැංකු ගිණුම. එහෙනම් A. ඒක බැංකු ගිණුමේ සටහන් කරන ගනුදෙනුවක්. A. ව්‍යාපාරික කටයුත්තක් සඳහා ත්‍රිවිල් කුලිය රුපියල් 150ක් ගෙවීම. පොඩි ගාණක් එදිනෙදා සිදුවන සුළු වටිනාකම් සහිත ඒවා අපි දාන්නේ සුළු මුදල් පොතේ. එහෙනම් B. ණයගැතියෙකුගෙන් රුපියල් 5000ක මුදලක් ලැබීම හා වට්ටම් ලෙස 500ක් ලබා දීම. මුදල් ලැබීම අපි දාන්නේ මුදල් පොතේ. ණයගැතියන්ගෙන් මුදල් ලැබිලා එනම් මුදල් පොතේ. විකිණීම සඳහා 15000ක භාණ්ඩ ණයට ගැනීම. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ණයට භාණ්ඩ ගන්නවා නම් අපි ඒක දාන්නේ කොහෙද? පොදු ජර්නලය තුල. D. විකිණීම සඳහා 15000ක භාණ්ඩ ණයට ගැනීම. C D B A. බලන්න පිළිතුර C D B A. පිළිතුර අංක 4. නැවත බලන්න හරිද කියලා C D B A. හරි නේද? මෝටර රථ අලෙවි කරන ව්‍යාපාරයක මෝටර රථ ණයට විකුණුම් සටහන් කරන මූලික පොත වන්නේ මෝටර රථ අලෙවි කරන ව්‍යාපාරයක මෝටර රථ ණයට විකුණුම්. මේකේ වැදගත්ම දේ තමයි පුතේ මෝටර රථ අලෙවි කරන ව්‍යාපාරය. දැන් මෙයාලගේ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත තමයි මෝටර රථ අලෙවි කිරීම. එහෙනම් මෝටර රථ අලෙවි කරන ව්‍යාපාරයක මෝටර රථ ණයට විකුණුම් අපි සටහන් කරන්නේ කොහෙද? විකුණුම් ජර්නලයේ පොදු ජර්නලයේ නෙවෙයි විකුණුම් ජර්නලයේ. ඇයි ඒ සාමාන්‍යයෙන් නම් පාවිච්චි කරන මෝටර රථයක් ණයට විකුණනොත් නම් අපි දාන්නේ පුතේ පොදු ජර්නලයේ තුල. හැබැයි මෙයාලගේ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත මොකක්ද? මෝටර රථ අලෙවි කරන ව්‍යාපාරය. නම් මෝටර රථ අලෙවි කරන ව්‍යාපාරයක මෝටර රථ ණයට විකිණීම අපි සටහන් කරන්නේ කොහෙද පුතේ? විකුණුම් ජර්නලයේ. නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්ත භාණ්ඩ ණයට විකුණනවා නම් නැත්නම් අපි කියනවා වෙළඳ භාණ්ඩ ණයට විකිණීම තමයි විකුණුම් ජර්නලය තුල සටහන් කරන්නේ. ප්‍රශ්න අංක 24. පියල්ගේ ව්‍යාපාරයේ 2018 ජනවාරි 31 දිනට සුළු මුදල් භාරකරු අත ඉතිරිව ඇති මුදල රුපියල් 750කි. මෙම ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රුපියල් 3000කි. පෙබරවාරි මාස පළමු වනදා සිට සුළු මුදල් අග්‍රිමය 4000ක් ලෙස වෙනස් කිරීමට ව්‍යාපාරය තීරණය කළේ නම් 2018 2.1 දින සුළු මුදල් භාරකරුට ප්‍රතිපූර්ණය කළ යුතු මුදල වන්නේ. හරි. මේ බලන්න පුතේ ජනවාරි 31 දිනට අත ඉතිරි තියෙනවලු කීයක්ද? 750. අග්‍රිමය කීයද? 3000යිලු. කලින් තිබ්බ අග්‍රිමය 3000යි. දැන් 750ක් තියෙනවා නම් පුතේ අග්‍රිමය 3000ක් වෙන්න කීයක්ද දෙන්න ඕනේ? දෙන්න ඕනේ 2250. නමුත් අග්‍රිමය 4000ක් ලෙස වෙනස් කරනවලු. 3000 ඉඳන් 4000 දක්වා කීයකින් වැඩි කරලාද? 1000කින් වැඩි කරලා. එහෙනම් 750ක් මෙයා ගාව ඉතුරුයි 3000ක් වෙන්න නම් දෙන්න ඕනේ 2250ක්. තව 1000ක් වැඩියෙනුත් දෙනවා. එහෙනම් කීයක් දෙන්න ඕනද පෙබරවාරි මාසයේ මුලට? 3250යි. අග්‍රිමය 4000ක් එහෙමත් පුළුවන්නේ. දැන් 750ක් අතේ ඉතිරි 4000ක් වෙන්න කීයක් දෙන්න ඕනේද? 3250ක් දෙන්න ඕනේ. හරි. පිළිතුරු අංක 1 3250යි. මේ වගේව පටල ගන්න එපා. මේවා අනිවාර්යෙන් අහනවා සුළු මුදල් පොතේට සුළු මුදල් අග්‍රිමය සහ අග්‍රිමය ප්‍රතිපූර්ණයට අදාළ අභ්‍යාස අහනවා. හරි. බලමු පුතේ ප්‍රශ්න අංක 25. රුපියල් 3500ක ලද වට්ටම් දුන් වට්ටම් ගිණුමේ හරට සටහන් වීම නිවැරදි කිරීමට අදාළ දිත්ත සටහන. අන්න පුතේ 3500ක ලද වට්ටම් දුන් වට්ටම් ගිණුමේ හරට සටහන්.
දැන් මේ වගේ වැරද්දක් අහන්න පුළුවන්. වාර විභාග ප්‍රශ්න පත්‍රවල අහලා තියෙනවා. නමුත් සාමාන්‍ය පෙළ පේපර් එකේ මේ වගේ එකක් අහලා නැහැ තාම. නමුත් අහන්න බැරි කමක් නැහැ. නේද? වාර විභාග ප්‍රශ්න පත්‍රය අහලා තියෙනවා. ගොඩක් වාර විභාග ප්‍රශ්න පත්‍රවල. හරි. මේ බලන්න 3500ක ලද වට්ටම් දුන් වට්ටම් ගිණුමේ හරට දාලා තියෙනවා. මේ බලන්න පුතේ. අපි ගිණුම් දෙක ගමු. මෙන්න දුන් වට්ටම් අනිත් එක ලද වට්ටම්. හරි. මොකක්ද කියන්නේ? රුපියල් 3500ක ලද වට්ටම් දුන් වට්ටම් වල හරට දාලා තියෙනවා. හරි. මෙන්න දුන් වට්ටම් වලට හර කරලා 3500ක්. නමුත් ලද වට්ටම් පුතේ ලද වට්ටම් වලට බැර වෙන්න ඕනේ. ලද වට්ටම් වලට බැර වෙන්න ඕන එක දුන් වට්ටම් වලට හර වෙලා. ලද වට්ටම් වලට බැර වෙන්න ඕන එක දුන් වට්ටම් වලට හර වෙලා. එහෙනම් අපි ඉස්සල්ලාම දුන් වට්ටම් වලින් අයින් කරන්න පුතේ. දුන් වට්ටම් වලට 3500ක් මොකද කරන්නේ? බැර කරනවා. නේ? ඒ දුන් වට්ටම් වලටනේ හර වෙලා තියෙන්නේ. එහෙනම් එකෙන් අයින් කරන්න අපි දුන් වට්ටම් ගිණුම වලට බැර. ලද වට්ටම් කියන්නේ ආදායමක් නිවැරදි එක ලද වට්ටම් වලටත් බැර වෙන්න ඕනේ. අන්න බැර සටහන් දෙකයි දැන්. දුන් වට්ටම් වලින් අයින් කරන්න දුන් වට්ටම් වලට බැර කරා 3500යි ලද වට්ටම් වලට බැර කරා 3500යි දෙකේ එකතුව එහෙනම් අවිනිශ්චිත ගිණුමට හර වෙනවා පුතේ 7000යි. හරි බලන්න එහෙනම් අවිනිශ්චිත ගිණුම හර 7000යි ලද වට්ටම් ගිණුම බැර 3500යි දුන් වට්ටම් ගිණුම බැර 3500යි. පිළිතුරු අංක 2 අවිනිශ්චිත ගිණුම හර 7000යි යන සටහන් 3කින් නිවැරදි කරන්න ඕන වැරද්දක්. සටහන් 3ක් එනවා නිවැරදි කරද්දී. අවිනිශ්චිත ගිණුම හර 7000යි ලද වට්ටම් ගිණුම බැර 3500යි දුන් වට්ටම් ගිණුම බැර 3500යි. ප්‍රශ්න අංක 26 පහත සඳහන් වන්නේ ගිණුම්කරණයේදී සිදු වූ වරදක් නිවැරදි කිරීමට අදාළ දිත්ව සටහනකි. යන්ත්‍ර අලුත්වැඩියා ගිණුම හර 7500යි යන්ත්‍ර ගිණුම බැර 7500යි. යන්ත්‍ර අලුත්වැඩියා කියන්නේ වියදමක්, යන්ත්‍ර කියන්නේ වත්කම. දැන් මේක පැහැදිලි යන්ත්‍ර ගිණුමට බැර කරලා. ඒකල හර කරලා තියෙන්නේ කොහෙද? යන්ත්‍ර අලුත්වැඩියා වියදම්. ඒ කියන්නේ වැරද්ද තමයි යන්ත්‍ර අලුත්වැඩියා වියදම් 7500 වැරදිලා යන්ත්‍ර ගිණුමට හර කරලා තියෙනවා. ඒ නිසා නේද පුතේ අපි යන්ත්‍ර ගිණුමෙන් අයින් කරන්න යන්ත්‍ර ගිණුම බැර යන්ත්‍ර අලුත්වැඩියා වියදම් ගිණුම හර වෙන්න ඕනේ. හරි මේ බලන්න යන්ත්‍ර අලුත්වැඩියා වියදම් හර යන්ත්‍ර ගිණුම බැර. ඒ අනුව ව්‍යාපාරයේ ගිණුම් තැබීමේදී සිදු වී ඇති වරද වන්නේ යන්ත්‍ර මිලදී ගැනීම 7500ක් ගිණුම්ගත නොවීම, යන්ත්‍ර අලුත්වැඩියා වියදම් 7500ක් දෙවරක් සටහන් වීම නෙවෙයි. ඒක ගන්නත් බෑ. පළවෙනි එක ගන්න බෑ, දෙවෙනි එකත් බෑ. යන්ත්‍ර අලුත්වැඩියා වියදම් 7500ක් යන්ත්‍ර ගිණුමේ සටහන් වීම. අන්න එහෙනම් පිළිතුරු අංක 3 යන්ත්‍ර අලුත්වැඩියා වියදම් රුපියල් 7500ක් යන්ත්‍ර ගිණුමේ සටහන් වීම. බලන්න පුතේ අපි යනවා ඊළඟ ප්‍රශ්නයට. ප්‍රශ්න අංක 27 මාධවීගේ ව්‍යාපාරයේ ණය හිමියෙකු වූ නිමල්ට 20000ක ණය පියවීමේදී 5%ක වට්ටමක් හිමි විය. මෙය මාධවීගේ ව්‍යාපාරේ. මාධවීගේ ව්‍යාපාරයේ ණය හිමියෙකු වූ නිමල්ට 20000ක ණය පියවීමේදී 5%ක්. අපිම ගණනය කරගමු පුතේ වට්ටම කීයද කියලා. 20000ට 5%යිලු. හරි. කීයක් එනවද වට්ටම රුපියල් 1000යි. හරි. අපි දන්නවා දැන් ණය හිමියන්ට මුදල් ගෙවද්දී එයාලා අපිට අඩු කිරීමක් කරනවා නම් ඒක ව්‍යාපාරයේ පැත්තෙන් ආදායමක් වාසියක්. ලද වට්ටම් නේද? රුපියල් 1000ක් අඩු කරනවා. ඒතකොට ණයගැතියන්ගෙන් මුදල් ලැබෙද්දී අපි යාලට අඩු කිරීමක් කරනවා නම් අපි ඒකට කියනවා දුන් වට්ටම් කියලා. එතකොට මේක මොකක්ද? රුපියල් 1000ක ලද වට්ටමක් නේද? පැහැදිලිනේ ණය හිමියන්ට මුදල් ගෙවද්දී 5%ක වට්ටමක් ලැබිලා. එහෙනම් ඒක ලද වට්ටමක් රුපියල් 1000යි. රුපියල් 1000ක ලද වට්ටමකි. පිළිතුරු අංක 2. ප්‍රශ්න අංක 28 ව්‍යාපාරයට විකුණුම් වලින් රුපියල් 12500ක චෙක් පතක් ලැබුණි. එදින එම චෙක් පත බැංකුගත නොකළේ නම් අදාළ දිත්ව සටහන. දැන්
එදිනම දාන්නේ නැල්ලු අපි දන්නවා චෙක් පතක් ලැබිලා පුතේ බැංකුවේ තැන්පත් කරන ආකාරය අනුව අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදනවා. ලද අවස්ථාවේදීම බැංකුවේ තැන්පත් කිරීම, ලද දිනට පසු දිනක බැංකුවේ තැන්පත් කිරීම. ලද අවස්ථාවේදීම බැංකුවේ දානවා, ලද දිනට පසු දිනක බැංකුවේ දානවා. ලද දිනට පසු දිනක බැංකුවේ දානවා නම් පුතේ අපි දන්නවා චෙක් එක ලැබුණ ගමන් අපි දාන්නේ ලාච්චුවට දාන්නේ. අන්න ඒ කතාව මතක තියාගන්න. එහෙනම් අපි චෙක් එකක් ලැබුණත් ඉස්සෙල්ලාම දාන්නේ මුදල් වලට, මුදල් හර අදාළ ණයගැතියාගේ හෝ අදාළ ආදායම් ගිණුමට බැර වෙනවා. හරි. දැන් මේකෙත් එහෙමයි වෙලා තියෙන්නේ. එදිනම චෙක් පත බැංකුගත නොකළේ නම් එහෙනම් මුදල් ගිණුම හර 12500යි, විකුණුම් ගිණුම බැර 12500යි. චෙක් එක ලැබුණාම අපි දාන්නේ මුදල් වලට. ඒ නිසා මුදල් ගිණුම හර 12500යි, විකුණුම් ගිණුම බැර 12500යි. ප්‍රශ්න අංක 29. ව්‍යාපාරයක සිදු වූ ගිණුම් කරන දෝෂ කිහිපයක් පහත දැක්වේ. රක්ෂණ ගාස්තු රුපියල් 7000ක් රක්ෂණ ගාස්තු ගිණුමේ දෙවරක් සටහන් වීම. ඊළඟ එක රුපියල් 12000ක වැටුප් මුදල් පොතේ පමණක් සටහන් වීම. දුන් වට්ටම් රුපියල් 600ක් ලද වට්ටම් ගිණුමේ බැරට සටහන් වීම. 8000ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වල සටහන් නොවීම. ඉහත ගනුදෙනු වලින් ශේෂ පිරික්සුවේ තුලණයට බලපෑමක් සිදු නොවන්නේ. හරි. අපි දන්නවා ප්‍රධාන වශයෙන් වැරදි කොටස් දෙකකට බෙදෙනවා පුතේ. ශේෂ පිරික්සුමේ සමානත්වයට බල නොපාන වැරදි සහ ශේෂ පිරික්සුමේ සමානත්වයට බල පාන වැරදි කියලා. දැන් අපෙන් අහන්නේ ඉහත ගනුදෙනු වලින් ශේෂ පිරික්සුමේ තුලණයට බලපෑමක් සිදු නොවන්නේ. රක්ෂණ ගාස්තු 7000ක් රක්ෂණ ගාස්තු ගිණුමේ දෙවරක් දා. වැරද්ද තියෙන්නේ රක්ෂණ ගාස්තු ගිණුමේ විතරයිනේ. එහෙනම් පුතේ අනිවාර්යෙන් අසමාන වෙනව නේද? ඒක ගන්න බෑ. ඒක ශේෂ පිරික්සුමට බලපානවා. රුපියල් 12000ක වැටුප් මුදල් පොතේ පමණයි. ඒත් වැටුප් ගිණුමට හර වෙලා නැහැ. එහෙනම් අනිවාර්යෙන් ශේෂ පිරික්සුම අසමාන වෙනවා. ඒක ගන්නත් බෑ. දුන් වට්ටම් 600ක් ලද වට්ටම් ගිණුමේ බැරට සටහන් වෙලා. නේද? ලද වට්ටම් වලට හර වෙලා නම් බලපාන්නේ නැහැ. නමුත් ලද වට්ටම් වලටත් බැර වෙලා තියෙන්නේ. එහෙනම් ඒකත් අවිනිශ්චිත ගිණුමට බලපානවා. ශේෂ පිරික්සුමට බලපානවා. නමුත් අවසානික බලන්න 8000ක ගැනුම් ඉන්වොයිසියක් පොත්වල සටහන් නොවීම. හරි බලන්න පුතේ ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන් පොත්වලින් අත්හැරිලා. නමුත් එහෙනම් ඒක බලපාන්නේ නැහැ ශේෂ පිරික්සුමේ තුලණයට. හර සටහනක් නැහැ, බැර සටහනක් නැහැ. ගනුදෙනුව සම්පූර්ණයෙන් අත්හැරිලා. එහෙනම් පුතේ ඒක බලපාන්නේ නැහැ ශේෂ පිරික්සුමට. එහෙනම් D විතරයි. පිළිතුරු අංක 4 D. ප්‍රශ්න අංක 30. ව්‍යාපාරයක 2018 3.31 දිනට බැංකු ගිණුමේ ශේෂය රුපියල් 28000කි. එදිනට ලද බැංකු ප්‍රකාශයේ ශේෂය රුපියල් 30000කි. මෙම වෙනසට හේතු විය හැක්කේ. අන්න බැංකු ගිණුමේ ශේෂය අඩුයි 2000ක්, බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි 2000යි. 28000යි 30000යි. බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි. රුපියල් 2000ක ඍජු ප්‍රේෂණ අන්න කෙලින්ම ලැබිලා බැංකුවට ලැබිලා. එහෙනම් බැංකු ප්‍රකාශයේ වැඩි වෙනව නේද 2000ක. නමුත් අපි ඒක තාම දන්නේ නැහැ. ව්‍යාපාරිකයා ඒක දන්නේ නැහැ. ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් කරලා නැහැ. ඒ නිසා බැංකු ගිණුමේ ශේෂය අඩුයි. හරි නේද? ගැලපෙනව නේද? බැංකු ගිණුමේ ශේෂය අඩුයි 2000ක්, බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි. හරි. එහෙනම් පිළිතුරු අංක 1 අනිත් ඒවත් බලමු. ස්ථාවර නියෝග කියන්නේ බැංකුව අපේ ගිණුමෙන් අඩු කරලා ගෙවලා තියෙන්නේ. ඒතකොට බැංකු ප්‍රකාශයේ ශේෂය අඩු වෙන්නේ. ඒක ගන්න බෑ. 2000ක තැන්පත් කළ චෙක්පත් නිෂ්කාශනය නොවීම. තැන්පත් කරද්දි බැංකු ගිණුමට හර කරන්නේ පුතේ. එහෙනම් බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙන්නේ එතනදී. බැංකු ගාස්තු ලෙස බැංකුව අය කරගෙන තිබීම. ඒත් බැංකු ප්‍රකාශයේ ශේෂය අඩු නේද වෙන්නේ බැංකුව ගාස්තුවක් අය කරගත්තාම. අපිට ඕනේ බැංකු ප්‍රකාශයේ ශේෂය වැඩි වෙන ගනුදෙනුව තමයි රුපියල් 2000ක ඍජු ප්‍රේෂණ පැවතීම. ප්‍රශ්න අංක 31. ජයමග ක්‍රීඩා සමාජයේ 2018 1 දිනට සමාජික සංඛ්‍යාව 100කි. එක් අයෙකුගේ මාසික සමාජික ගාස්තුව. මේක තමයි වැදගත්. ගොඩක් වෙලාවට විභාගෙදී ඔයාලා පටල ගන්න උතරින්. මාසික සමාජික ගාස්තුව රුපියල් 50යි. 2018 වර්ෂය තුල සමාජිකයන් 20ක් මුදල් ගෙවා නැත. හරි. මේ බලන්න පුතේ අපි අදාළ තොරතුරු හොයාගමු. නැත්නම් අපිට ගාන හදන්න බෑ. මාසෙකට 50යි. අවුරුද්දට හොයන්න 12න් වැඩි කරනවා. එතකොට කීයද රුපියල් එක්කෙනෙක්ගෙන් 600යි. ඒ වගේ කී දෙනෙක් ඉන්නවද ලැබුණත් නැතත් වර්ෂයට අදාළ ආදායම ගන්න එහෙනම් 100න් වැඩි කරාම කීයද රුපියල් 60000යි.
ලැබුණත් නැතත් වර්ෂයට අදාළ ආදායම කීයද පුතේ 60000යි. ඊට පස්සේ අහනවා ඊට පස්සේ මෙතන කියනවා වර්ෂය තුල සමාජිකයන් 20ක් ගෙවලා නැල්ලු. මේ බලන්න එහෙනම් ගෙවලා තියෙන ගාන හොයන්නේ කොහොමද? 600 ගානේ 20ක් ගෙවලා නැත්තම් ගෙවලා තියෙන්නේ 80යි. හරි. කීයක්ද එහෙනම් සමාජික මුදල් විදියට ලැබෙන්නේ? 48000යි. හරි නේද? හරි දැන් බලමු නිවැරදි ප්‍රකාශය. ලැබීම් හා ගෙවීම් ගිණුමේ ඇතුළත් වන මුදල වන්නේ 60000යි. ලැබීම් හා ගෙවීම් ගිණුමට යන්නේ 48000යි නේද? අයි 20 දෙනෙක් ගෙවලා නැල්ලුනේ. මේක ගන්න බෑ. ආදායම් හා වියදම් ගිණුමේ සටහන් කළ යුතු ආදායම. අපි දන්නවා උපචිත සංකල්පයට අනුව ලැබුණත් නැතත් වර්ෂයට අදාළ ආදායම තමයි අපි දාන්නේ ආදායම් හා වියදම් නැත්නම් ආදායම් ප්‍රකාශය තුල. එහෙනම් ඒක නිවැරදි නේද? ලැබීම් හා ගෙවීම් ගිණුමේ ඇතුළත් කළ යුතු සමාජික මුදල 5000කුත් නෙවෙයි. ඒක ගන්නත් බෑ. ආදායම් හා වියදම් ගිණුමේ ඇතුළත් කළ යුතු මුදල 5000කුත් නෙවෙයි. හරි. ඒ 5000 එන්නේ රුපියල් 50 100න් වැඩි කරා. අයි 50යිනි මාසික. ගොඩක් දරුවෝ ඒකට ගහනවා. නමුත් උත්තරේ ඒක නෙවෙයි. වාර්ෂික සමාජික මුදල් ආදායම ඉස්සලාම අවුරුද්දක් ගාන හොයා ගන්න ඕනේ. එහෙනම් ලැබුණත් නැතත් වර්ෂයට අදාළ ආදායම තමයි පුතේ ආදායම් වියදම් ගිණුමේ දාන්නේ රුපියල් 60000යි. ප්‍රශ්න අංක 32 නිෂ්පාදන ආයතනයක ප්‍රාථමික පිරිවැය ගණනය කරනු ලබන්නේ ඍජු ද්‍රව්‍ය ධන ඍජු ශ්‍රමය ඍණ වෙනත් ඍජු වියදම් නෙවෙයි ධන ඍජු වෙනත් වියදම් වුණා නම් හරි. ඍජු පිරිවැය ධන පොදු කාර්ය පිරිවැය. එතකොට එන්නේ මොකද්ද මුළු නිෂ්පාදන පිරිවැය. අන්න බලන්න තුන්වෙනි පිළිතුර. මුළු පිරිවැයෙන් පොදු කාර්ය පිරිවැය අයින් වුණාම එනවා ප්‍රාථමික පිරිවැය. හරි නේද? හරි. ඒක හොයාගන්න පුතේ. මෙන්න මෙහෙමයි. අපි දන්නවානේ මුළු නිෂ්පාදන පිරිවැය සමානයි ඒකේ සමීකරණය. මුළු නිෂ්පාදන පිරිවැය සමානයි ප්‍රාථමික පිරිවැය ධන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. හරි. එහෙනම් මුළු පිරිවැයෙන් පොදු කාර්ය පිරිවැය අයින් කරාම ලැබෙනවා පුතේ ප්‍රාථමික පිරිවැය. පිළිතුරු අංක 3 අන්න මුළු පිරිවැයෙන් පොදු කාර්ය පිරිවැය අයින් කරාම අපිට ලැබෙනවා ප්‍රාථමික පිරිවැය. ප්‍රශ්න අංක 33 ව්‍යාපාරයක හිඟ විදුලි බිල රුපියල් 4000කි මේම ව්‍යාපාරයේ ගිණුම් ගත කළ යුත්තේ. හිඟයි කියන්නේ ගෙවලා නැහැ. ගෙවිය යුතුයි. නම් ගෙව්වත් නැතත් ව්‍යාපාරයට වගකීමක් ඒක. නේද? හරි. එහෙනම් මේ බලන්න පුතේ. ගෙවිය යුතු විදුලිය නේද? 4000 කොහොමද සටහන් කරන්නේ? ගෙවිය යුතුයි නම් ව්‍යාපාරයට වගකීමක්. එතකොට ගෙවිය යුතුයි නම් ව්‍යාපාරයට වගකීම් වැඩිවීම බැර වියදමක් වියදම් වැඩිවීම හරි. එහෙනම් බලන්න පුතේ විදුලි වියදම් ගිණුම හර 4000යි උපචිත විදුලි වියදම් ගිණුම බැර 4000යි. විදුලි වියදම් ගිණුම හර 4000යි උපචිත විදුලි වියදම් ගිණුම බැර 4000යි. ප්‍රශ්න අංක බලන්න 34 හා 35 ප්‍රශ්නවලට පිළිතුරු සපයද්දි මෙන්න මේ කියන තොරතුරු වැදගත් වෙනවලු. ව්‍යාපාරයක 2018 ජනවාරි 31 දිනට බැංකු ශේෂය 22500කි. බැංකුව අය කළ බැංකු ගාස්තු 750යි ස්ථාවර නියෝග මත කළ ගෙවල් කුලී රුපියල් 7500යි. නිකුත් කළ ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පත්වල වටිනාකම 2400යි. නිෂ්කාශනය නොවූ චෙක් පත්වල වටිනාකම 800යි. ජනවාරි 31 සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය වන්නේ හරි අපි නිකන් ටී ගිණුමක් ගමු. මෙන්න සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය හොයන්නේ අපි බැංකු ගිණුමේ ශේෂය කියලුද 22500යි ඩෝ. බැංකු ගාස්තුවක් අය කරලා. ඒතර අපේ ගිණුමෙන් අඩුවීමක්. ඒ නිසා අපි බැරට දානවා සංශෝධිත බැංකු ගිණුමට. ඒ වගේම තමයි ස්ථාවර නියෝග මත කළ ගෙවල් කුලී 7500යි. ඒකත් අපේ ගිණුමෙන් අඩුවීමක්. අපි බැරට දානවා 7500. හරි. එච්චරයි තියෙන්නේ සංශෝධිත බැංකු ගිණුමට එනේවා. එකතුව ගත්තා 22500යි. ඒ එකතුව මෙහා පැත්තට දැම්මා 5යි එකක් ඉතුරුයි 8යි 5යි 13යි 2යි 15න් 5 එකක් ඉතුරුයි 8යි 9න් 2 එකක් ඉතුරුයි. හරි මෙන්න එහෙනම් ශේෂය 15ට ගෙන ගියා. කීයද පුතේ 14250යි.
අහන්නේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය මෙන්න පුතේ 14250යි. පිළිතුරු අංක 4. මෙන්න අපි ගණනය කරා. ස්ථාවර නියෝග බැර වෙනවා, බැංකු ගාස්තු සහ චෙක් පොත් ගාස්තු වගේ දේවල් ඒත් අපේ ගිණුමින් අඩුවීමක්. ඒකත් අපි බැරට දාන්න. ඊට පස්සේ අහනවා 1.31 දින බැංකු ප්‍රකාශයට අනුව ශේෂය වන්නේ. දැන් අපිට සංශෝධිත බැංකු ශේෂය ආව පුතේ කීයක්ද? 14250යි. මේකට අපි එකතු කරනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. මේ බලන්න නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක් වල වටිනාකම කීයද? 2400යි. අයි අපි මේක එකතු කරන්නේ නිකුත් කරද්දි බැංකු ගිණුමට බැර වෙලා තියෙන. ඒතර බැංකු ගිණුමේ ශේෂය අඩුයි. නමුත් බැංකු ප්‍රකාශයට හර වෙලා නැහැ. ඒ නිසා බැංකු ප්‍රකාශයේ වැඩි. හරි. ඒ නිසා තමයි අපි එකතු කරන්නේ. බලන්න පුතේ 2400යි. 16650යි. මේකින් අපි අඩු කරනවා තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් 800ක්. 10න් 8ක් 8යි. කීයක් එනවද? රුපියල් 15850යි. 15850. පිළිතුරු අංක 2. බලන්න පුතේ අවසාන ප්‍රශ්න කීපය අපි දන්නවා මූල්‍ය ප්‍රකාශන වලට අදාළව ශේෂ පිරික්සුමක් දීලා තමයි අපිට ගණනය කිරීම කරලා තමයි ඉරි ගහන්න තියෙන්නේ. පහත තොරතුරු උපයෝගී කරගෙන 36 සිට 40 දක්වා ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. උදේනිගේ වෙළඳ ව්‍යාපාරයේ 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම පහත දැක්වේ. හරි. බලන්න පුතේ ප්‍රාග්ධනය කීයක් තියෙනවද බලන්න. ප්‍රාග්ධනය 4,50,000යි. 1 ඉතිරි තොගය 10,000යි. ගැනුම් 80,000යි. විකුණුම් 1,90,000යි. යන්ත්‍ර පිරිවැය 2,30,000යි. ගොඩනැගිලි පිරිවැය 3,20,000යි. ඊට පස්සේ තියෙනවා පුතේ රක්ෂණ ගාස්තු 3,000යි. ලැබූ වට්ටම් 2,500යි. 10% බැංකු ණය 90,000යි. ණය ගැතියෝ 20,000යි. පරිපාලන වේතන 6,000යි. ප්‍රචාරණය 2,000යි. විකුණුම් සේවක වේතන 4,000යි. බැංකු අයිරාව 14,500යි. බැංකු ණය පොලී 2,000යි. මුදල් ශේෂය 70,000යි. අමතර තොරතුරු 2017 දෙසැම්බර් 31 තොගය කීයද? 6,000යි. යන්ත්‍ර 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂය කරන්නලු ණයගැතියන්ගෙන් රුපියල් 1000ක් බොල් ණය ලෙස කපා හරින. හරි. අපි අතිරේක තොරතුරු ටික දාගමු පුතේ. යන්ත්‍ර 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ෂය කරන්නලු. මෙන්න බලන්න. යන්ත්‍ර පිරිවැය කීයද? 2,30,000යි. 10%ක් ෂය කරන්නලු කීයක් එනවද ෂය? 23,000යි. යන්ත්‍ර ෂයනවා 23,000යි. ඊට පස්සේ ණයගැතියන්ගෙන් 1000ක් බොල් ණය කපා හරින්නලු. බලන්න පුතේ ණයගැතියෝ ඉන්නවා 20,000ක්. එකෙන් 1000ක් බොල් ණය කපා හරිනවා. එතකොට ණයගැතියෝ අඩු වෙනවා 10යි. ඒ වගේම බොල් ණය කියලා දීලා නැහැ. එහෙනම් අපි පහලින් හරි ලියා ගන්නවා. නැත්නම් අපිට අමතක වෙන්න පුළුවන්. බොල් ණය රුපියල් 1000යි. හරි. දැන් බලමු තොරතුරු. හරි. ඉහත ව්‍යාපාරයේ විකුණුම් පිරිවැය වන්නේ. හරි. දැන් අපි දන්නවා පුතේ විකුණුම් පිරිවැය හොයන්නේ කොහොමද? ආරම්භක තොගය කීයද? 10,000යි. ගැනුම් 80,000යි. හරි. මෙන්න බලන්න. ආරම්භක තොගය 10,000යි. මේකට අපි එකතු කරනවා ගැනුම් 80,000යි. මේ දෙකේ එකතුව ගන්නවා 90,000යි. ගෙනීමේ කුලී නැහැ. පැටවුම් කුලිත් නැහැ. ඒ නිසා අපි අඩු කරනවා පුතේ අවසන් තොගය. බලන්න ගානේ අවසන් තොගය කීයක් තියෙනවද? 6,000ක්. හරි. කීයක් එනවද පුතේ? මෙන්න විකුණුම් පිරිවැය. මේකට තමයි අපි කියන්නේ විකුණුම් පිරිවැය. 84,000යි. විකුණුම් පිරිවැය 84,000යි. ප්‍රශ්න අංක 37
12.31 අවසන් වර්ෂයේ සකස් කරන ලාභ හෝ අලාභ ප්‍රකාශයේ දැක්විය යුතු බැංකු ණය පොලිය. බලමු බැංකු ණය පොලිය. මෙන්න බලන්න පුතේ. බැංකු ණය කීයක් තියෙනවද? 10% බැංකු ණය 90000යි. 90000ට 10%ක් බැලුවාම ගෙව්වත් නැතත් වර්ෂයට දාලා වියදම කීයද? බැංකු ණය පොලියේ 9000යි. බැංකු ණය පොලියේ 9000යි. ලාභ හෝ අලාභ ප්‍රකාශය දාන්න උපජිත සංකල්පයට අනුව ගෙව්වත් නැතත් වර්ෂයට අදාළ වියදම. 38. මෙම ව්‍යාපාරයේ ජංගම වගකීම් පමණක් ඇතුළත් පිළිතුර ණය හිමියෝ හරේ ගෙවිය යුතු බැංකු ණය පොලිය බැංකු අහිරාව. හරි නේද? ගෙවිය යුතු බැංකු ණය පොලිය කියන්නේ ජංගම වගකීමක් බැංකු අහිරාව. දෙවෙනි එකේ ණය හිමියෝ බැංකු ණය ගන්න බෑ ජංගම නොවන වගකීමක්. තුන්වෙනි එක ණය ගැතියෝ ගන්න බෑ. ණය ගැතියෝ කියන්නේ වත්කමක්නේ. හරි. හතරවෙනි එකේ ණය හිමියෝ බැංකු අහිරාව මුදල් ශේෂය ගන්න බෑ. එහෙනම් පිළිතුර අංක 1 නිවැරදි. ණය හිමියෝ ගෙවිය යුතු බැංකු ණය පොලිය සහ බැංකු අහිරාව. ප්‍රශ්න අංක 39 උදේනිගේ ව්‍යාපාරයේ 2017 12.31 අවසන් වර්ෂයේ ශුද්ධ ලාභය. හරි. ඉස්සලාම අපි දල ලාභය හොයාගමු. දැන් විකුණුම් බලන්න ගාණ කීයක්ද තියෙන්නේ කියලා. විකුණුම්. මෙන්න බලන්න පුතේ විකුණුම් 1,90,000යි. විකුණුම් 1,90,000යි. ඍණ විකුණුම් පිරිවැය. ඍණ විකුණුම් පිරිවැය. දැන් විභාගෙදි මේවා ලියන්න අවශ්‍ය නැහැ ඔයාලට. හරි. විකුණුම් පිරිවැය අපි හොයාගත්තා පුතේ 84,000යි. විකුණුම් පිරිවැය 84,000. දැන් දල ලාභය හොයාගමු අපි. 10න් 4ක් 6යි. හරි. 1,06,000යි දල ලාභය. දල ලාභයට එකතු කරනවා අපි වෙනත් ආදායම්. වෙනත් ආදායම් යටතේ පුතේ මොනවාද තියෙන්නේ? ලද වට්ටම් තියෙනවා. ලද වට්ටම්. මේ බලන්න ලැබූ වට්ටම් කීයද? 2,500යි. 2,500යි. 1,08,500යි. මේකෙන් අපි අඩු කරනවා පුතේ වියදම්. පොදුවේ අපි වියදම් ඔක්කොම ලියමු. මෙතන දාන්න අවශ්‍ය නැහැ. අපිට අවසාන පිළිතුරනේ ඕනේ. වියදම් බලමු මොනවාද පුතේ? යන්ත්‍ර ෂය වුණා 23,000යි. යන්ත්‍ර ෂය 23,000යි. යන්ත්‍ර ෂය 23,000යි. ඊට පස්සේ රක්ෂණ ගාස්තු තියෙනවා 3,000යි. බැංකු ණය පොලිය එනවා 9,000යි. රක්ෂණ ගාස්තු 3,000යි. බැංකු ණය පොලී 9,000යි. 10% බැලුවම් වර්ෂයට දාලා ගන්න තමයි 9,000. පරිපාලන වේතන 6,000යි. ප්‍රචාරණය 2,000යි. පරිපාලන වේතන 6,000යි. ප්‍රචාරණය 2,000යි. පරිපාලන වේතන 6,000යි. ප්‍රචාරණය 2,000යි. විකුණුම් සේවක වේතන 4,000යි. විකුණුම් සේවක වේතන 4,000යි. ඊට පස්සේ තියෙනවා පුතේ බොල් ණය 1,000යි. විකුණුම් සේවක වේතන 4,000යි. විකුණුම් සේවක වේතන 4,000යි. බොල් ණය 1,000යි. හරි නේද? එච්චරයි නේද තියෙන්නේ.
අපි වියදම් වල එකතුව මෙහා පැත්තට දානවා. බිඳුවයි 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 6යි 9යි 15යි 6යි 21යි 23යි 27යි 28යි 9යි 15යි 6යි 21යි 2යි 23යි 23යි 4යි 27යි 1යි 28න් 8 දෙකක් ඉතුරුයි 4යි 48000යි 8න් 8ක් බිඳුවයි 60500යි. හරි බලන්න පුතේ 60500යි. පිළිතුරු අංක 4 60500යි. හරි. අපි ශුද්ධ ලාභය අහලා තිබ්බේ නේද? සියලු ආදායම් සහ වියදම් දාන්න ඕනේ කාලච්ඡේදයට අදාළ අපි දැම්මා නේද? ශ්‍රය දැම්මා. ඊට පස්සේ පරිපාලන වේතන, ප්‍රචාරණය, විකුණුම් සේවක වේතන දැම්මා. මුල් ණය දැම්මා. බැංකු ණය පොලී දැම්මා වර්ෂයට අදාළ ගාන. හරි. අවසාන ප්‍රශ්නේ බලමු අපි. 2017 12:31 දිනට මෙම ව්‍යාපාරයේ ජංගම නොවන වත්කම් වල ධාරණාගය. හරි. දැන් මොනවද තිබ්බේ ජංගම නොවන වත්කම්? මේ බලන්න. යන්ත්‍ර පිරිවැය 2,30,000යි ගොඩනැගිලි පිරිවැය 3,20,000යි. යන්ත්‍ර 2,30,000යි ගොඩනැගිලි 3,20,000යි. ෂය අඩු වෙන්න ඕනේ. යන්ත්‍ර විතරයි ෂය වෙලා දීලා තිබ්බේ අපිට. යන්ත්‍ර විතරක් 10%ක් වාර්ෂිකව ෂය කරන්න කියලා කියනවා. හරි. එහෙනම් කීයක් ආවද යන්ත්‍ර ෂය 23,000යි ආරම්භයේ ෂය වෙන් කිරීම නැහැ. 23,000ක් අඩු කරා. දැන් ධාරණාගය මේකේ ෂය නැහැ. 2,07,000ක් එනවා. මෙතන 3,20,000යි ඒ වගේමයි. 5,27,000යි. හරි. පිළිතුරු අංක 3. හරි. ඒතර බලන්න පුතේ අපි අවසාන ප්‍රශ්න කීපය අපෙන් අහලා තිබ්බේ. අවසාන ප්‍රශ්න කීපේ මූල්‍ය ප්‍රකාශන වලට අදාළව අපි නිවැරදිව පිළිතුරු ගණනය කරලා තමයි ඉරි ගැහුවේ. ඉතින් විභාගෙදි ඔයාලටත් වෙන කොලයක් අරගෙන ගණන් ටික හදලා තමයි ඉරි ගහන්න තියෙන්නේ. හරි. ඒතර අපි කතා කරේ ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 2018 අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රය. දන්නවා ව්‍යාපාර කොටසට අදාළ ප්‍රශ්න කතා කරා. ඒ වගේම තමයි ගිණුම් කරණයට අදාළ කොටස් ටික අපි ඉතා පුළුල්ව සාකච්ඡා කරා ඔයාලත් එක්ක. ඒ අවස්ථාවලදී ගාන මම පැහැදිලි කරා. ගාන හදන විදිය, පිළිතුරු ගන්න විදිය පැහැදිලි කරා. ඒ නිසා මම හිතනවා ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා මේ MCQ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන්. හරි. එහෙනම් අපේ ඊළඟ වීඩියෝ එකෙන් ඌව පළාත් විභාග ප්‍රශ්න පත්‍රයේ සෙකන්ඩ් පේපර් එක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.